right හරි 1.2 topic එක තොර අපි කතා කරේ what are the applications of information in everyday life, decision making, policy formulating, predicting the future, planning, schedule and supervision. හරි තීරණ ගැනීම, ප්‍රතිපත්ති සැකසීම, අනාගතය පිළිබඳ පුරෝගතනය කිරීම, ඊළඟට සැලසුම් කිරීම සහ උපලේඛනය සහ අධීක්ෂණය කියන කරුණු. මේ දේවල් සිදු වෙනවා දත්ත සහ තොරතුරු සමග. right. එතකොට ඇයි අපි මේ why the need you need to use the technology to manage data and information. දත්ත සහ තොරතුරු කළමනාකරණය කරන්න ඇයි මේ තාක්ෂණය අවශ්‍ය වෙන්නේ? right. තාක්ෂණය අවශ්‍ය වෙන්නේ ඇයි? there are some weaknesses in manual data processing. හස්තමය දත්ත සැකසීමේ දුර්වලතා තියෙනවා. මොනවද තියෙන්නේ? පළවෙනි එක තමයි data inconsistency. දත්තවල අසංගත බව. අසංගත බව කියලා කියන්නේ එක එක තැන්වල එකිනෙකට වෙනස් data තියෙන්න පුළුවන්. අපි අතින් වැරදිලා ටයිප් කළා. අපි දත්ත එක තැනක දැන් අපි එක තැනක ලියනවා. මම උදාහරණයක් ගන්න හොඳම උදාහරණය. ඔයගොල්ලෝ එක වසරේදී ඉස්කෝලේට ඇතුළත් කරනකොට ඇතුළත් වීම පොතේ දෙනවා ඔයගොල්ලන්ගේ විස්තර ටික. හරි. ඊට පස්සේ ඊළඟට අවුරුද්දෙන් අවුරුද්ද පන්තිවලදී මේ ශිෂ්‍ය වාර්තා පොතටත් විස්තර දෙනවා. ඒතර එක වසරේදී ඔයගොල්ලෝ හිටපු ගෙදර නෙමෙයි වෙන්න පුළුවන්. සමහරවිට කොළියට හිටියා වෙන්න පුළුවන් නේද? ඇඩ්‍රස් එක දාන්න. දැන් ඉස්කෝලේ ළඟ ඇඩ්‍රස් එකක් දානවනේ නේ? ඉස්කෝලේට දාගන්න. ඊට පස්සේ මේ ඊළඟ පන්ති වලට යනකොට ඕගොල්ලන්ට තිලිනී ඊළඟ පන්ති වලට යනකොට මේ පන්ති වල ශිෂ්‍ය වාර්තා පොතේ දෙන්නේ at address එක. ඒතකොට address දෙකක්. එකම ළමයාට address දෙකක් and දෙකක්. අන්න data inconsistency. දත්තවල අසංගත බව. ඊට පස්සේ data duplication. දැන් එහෙම වෙනකොට ඔයගොල්ලන්ගේ නම, වයස, ඔය හැම දෙයක්ම නැවත ලියවෙනවා. data duplication. ඊට පස්සේ දැන් මේ පොත්වල ලියනකොට හරි ඊළඟට that the data is erroneous. ඒ කියන්නේ දත්තවල දෝෂ සහගත බවක් හට ගන්න ඔය වගේ දේවල් සමහරවිට මේ අපිට කම්පියුටරයිස් කරාම නේද? ID number එක ඉලක්කම් 10ද නැත්නම් 12ද? ඉලක්කම් 10යි අකුරයිද නැත්නම් 12ද? ඊට පස්සේ phone number එක මේ characters 10ද? අපිට ඒක වඩා මනින්න පුළුවන්. සමහරවිට වැරදීමකින් අකුරු 11ක් වගේ type වුණොත් ඒක එයා පෙන්වනවා වැරදි කියලා. ඔයගොල්ලෝ දැකලා සමහරවිට online එකේ form එකෙන් පුරවන්න ගියාම. හරි. ඒතකොට ඒ වගේ මේ manually වෙන්න පුළුවන් සමහර errors අපිට ගොඩ දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නිවැරදි කර ගන්න පුළුවන්. computerized method එකේදී. හරි. එතකොට information is incorrect. සමහර ලාවට information තොරතුරු වැරදි තොරතුරු මේ වෙනවා. ඒ කියන්නේ මිනිසා විසින් ගණනය කිරීම කරනකොට manually නේද? වැරදින්න පුළුවන් ඉලක්කම් නේද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම වරදින්න පුළුවන්. ඊළඟට delay in processing due to manual errors. manual errors නිසා දැන් ඔය අපි ඉලක්කම් දකින විදිහේ දෝෂ නිසා සමහර ලාවට සමහර අයගේ අකුරු කියවන්න පරණිතාන මහත්තයා ගෙන්නන්න වෙනවා කියනවා නේද? ඒතකොට ඒ දකින විදිහ නිසා සමහර ලාවට ඉලක්කම් වල දෝෂ ආවිලා ඊට පස්සේ output එකෙත් ඒක ඉදිරියට යනවා. ඊට information sharing shortcomings. ඒ කියන්නේ තොරතුරු බෙදා හදා ගැනීම අඩුපාඩු. දැන් අපිට online නම් අපි දන්නවා ටක් දාලා අපිට share කරගන්න ලේසි. නේද? දැන් paper එකක් මම දෙන්න ඕන නම් මම paper එකක් දෙනවා නම් දැන් මට WhatsApp එකට දැම්මට පස්සේ ඔකුල ඔක්කොම ටක් ගාලා යනවා. දැන් එහෙම නැත්නම් paper එකක් physically දෙන්න ගියා නම් මොකද හැමෝම එන්න ඕන. නේද? ඇවිල්ලා ගෙනියන්න ඕන. ඉතින් ඊට වඩා මේ අපිට share කරගන්න ලේසි. හරි. manual ලියපු document එකක් නම් photocopy කියන method එක. හරි. ඒවා print out, scanning and print out ඒවා නැත්නම් manual තියෙන අපි ලියපු document එකක් තව කෙනෙක්ට දෙන්න ඕන නම් මොකද කරන්නේ? ඔය කියන scanning, photocopying technologies නැත්නම් තව කෙනෙක්ට කොපියක් දෙන්න ඕන නම් අර යටින් කාබන් කොලේ තියලා ලියන්න ඕන. duplicate book ඊට පස්සේ triplicate books එහෙම කියලා පොත් තියෙනවා. ඒ වගේ ලියන්න ඕනේ. එහෙම නැත්නම් කාබන් කොලේ තියලා ලියන්න. ඔයගොල්ලන්ට ඒවා අහුවෙලා නැහැ. ඒ හින්දා ඔයගොල්ලන්ට ඒක එච්චර ගාණක් නැහැ. sharing ඔයගොල්ලෝ ටක් ගාලා share කරගන්න. ඉතින් එහෙම තිබුණා නේ. හරි. ඊළඟට inadequate customer services. දැන් ඔන්න ඔය හේතුව නිසා customer service එක දැන් උදාහරණයක් විදිහට අපි online system එක වැඩ කරනවා නම් online දැන් ඔයගොල්ලෝ හොඳම උදාහරණය තමයි මේ ඔයගොල්ලෝ අම්මලා එහෙම ඔය covid
වැක්සිනේෂන් ගන්න යනකොට හරි දැන් මේගොල්ලෝ දැක්කනේ නේද පොලිමේ ඉඳලා පැය ගාණක් පොලිමේ ඉඳලා තමයි මේ වැක්සින් එක ගන්න. නමුත් ඕක ඔන්ලයින් කතා ඔන්ලයින් එකක් හදලා පොඩි ඇප් එකක් හදලා ප්ලැට්ෆෝම් එකක් හදලා වෙලාවල් එක එක්කෙනාට වෙලාවල් බෙදලා දීලා අදාළ ළඟම ස්ථාන නම් කරලා වෙලාවල් බෙදලා දීලා එන්නේ වෙලාවෙ එන්න කියලා ඔක පිළිවෙලකට කරා නම් ඒක ඔන්ලයින් ක්‍රමේ පාවිච්චි කරා නම් අර කස්ටමර් සර්විස් එක මොකද වෙන්නේ highly appreciated නේද කස්ටමර් සර්විස් එක බොහොම හොඳයි ඉහළයි එතනදී කස්ටමර්ස්ලා ගොඩාක් මේ රස්තියාදු වෙවි එහෙම ඉන්නේ නැහැ පේෂන්ට්ලා හරි රස්තියාදු වෙවි ඉන්නේ නැහැ හැමෝටම බොහොම ඉක්මනින් වඩාත් පහසුදායක විදියට වැක්සින් එක ගන්න පුළුවන් හරි දැන් ඔන්න ටිකක් තියෙනවා මේ ඉතින් අන්තිම හරියට ආවට පස්සේ අවුරුදු 18 30 විදින අයට අතර අයට විදිනකොට දැන් ඔන්න ඔන්ලයින් බුක් කරලා යන්න පුළුවන් හරි එතකොට අපි මැනුවලි යනකොට ඔන්න ඔය වගේ අපිට inadequate customer services භුක්ති විඳින්න වෙනවා. ඊළඟට inability to use in case of danger of human life. මිනිසුන්ගේ ජීවිතවලට හානි සිදු වෙන අවස්ථාවලදී දත්ත රැස් කරන්න ගියාම අපිට මේ හස්තමය දත්ත සැකසීම කරන්න බෑ. රොබෝ කෙනෙක් හරියෙන් පාවිච්චි කරන්න. බලන්න අරකේත්. රොබෝ කෙනෙක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. නේද? එතකොට ඒ වගේ අවස්ථාවලදී අපිට භාවිතා කරන්න බැහැ මේ මැනුවල් සිස්ටම්ස්. හැබැයි ඔටෝමේටඩ් සිස්ටම්ස් නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. right. එතකොට අන්න ඒ නිසා data storage and retrieval is more efficient than manual modes when the processing data using automated technology. දැන් මෙන්න මේ වගේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ නේද? කොළ හදලා කොළ ගහලා ෆයිල් මිටි තියලා එම තියෙන තැනකට වඩා අපිට මේ තොරතුරු ෂෙයා කරගන්න. නේ ඔයගොල්ලන්ට මුහුණ දෙන්න සිදු වෙන දේ තමයි ඔය වගේ අවස්ථාවක ඔය ඉස්කෝලේ නේද චරිත සහතිකයක් වය ගන්න ගියාම නේද හතර වටේ රවුම් ගහලා පුරෝගෙන කොළ පුරෝගෙන උස්සන් ගිහලා නේද ඒව කරන්න. නමුත් මේක ඔන්ලයින් දීලා තිනවා නම් ඕගොල්ලන්ට ගෙදර ඉඳන් දැන් පුළුවන් නේද ඕගොල්ලන්ට මේ මොනවද විභාග ඔන්ලයින් රීකරෙක්ෂන් එහෙමත් ඔන්ලයින් දාන්නේ තියෙන්නේ නේද? එතකොට ඇප්ලිකේෂන් එකත් ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. sorry ඇප්ලිකේෂන් එක නෙමෙයි ඔය ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඊළඟට මේ O level certificate එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. valid එක. හා. ඉතින් ගහන්න බෑ. හරි. එතකොට මේ එතන බොහොම ඉක්මනට ෂෙයා කරගෙන මේ නේද වැඩි වෙහෙසක් නැතුව ඔන්ලයින් පේමන්ට් එකක් කරලා නේද ඒවට බෝලින් වල ඉන්න එහෙමත් යන්න ඕනේ බොහොම ලේසියෙන් කරන්න පුළුවන් right that is the need for automated data processing ඒකයි අපිට automated data processing කියන්නේ කොහොමද වෙන්නේ ඒක පහසුයි අපේ තියෙන සංකීර්ණ වැඩත් එක්ක නේද සංකීර්ණ ජීවිතයත් එක්ක මේක පහසුයි right ඔන්න ඒ සඳහා ප්‍රධාන වෙච්ච දෙයක් තමයි හරි the dawn of the information and communication technology era තොරතුරු sannivedana තාක්ෂණ යුගයේ උදාව. ඒතර මේ තොරතුරු හුවමාරු කරගන්න, තොරතුරු සකස් කරගන්න, මේ තොරතුරු බෙදා හදාගන්න මේ හැම දෙයකටම උදව් වෙච්ච දෙයක් නේද? මිනිස්සු කල්පනා කරා යනෝ ගොඩනගාගත්ත මොකද්ද? ඉන්ටර්නෙට් කියන එක. right? What is the meaning of internet? The internet is a network of computers all over the world. ලෝකයේ පුරා තියෙන සියලුම පරිගණක ජාලවල එකතුවක් අපි කියනවා අන්තර්ජාලය කියලා. ඉන්ටර්නෙට්. අන්තර්ජාලය කියන්නේ මොකක්ද ඇහුවොත් ලෝක පුරා පවතින පරිගණක සියල්ලගේම එකතු. The internet is the network of computers all over the world. right. එතකොට මොකද්ද මේ ඉන්ටර්නෙට් වල ආරම්භය? හරි ඔයගොල්ලෝ අහලා ඇති. The origin of the internet date back to the development of packet switching and research commissioned by the United States Department of Defense in the 1960s to enable time
sharing of computers. මේ ඉන්ටර්නෙට් කියන එකේ ආරම්භය හටගත්තේ මේ මුලින්ම කිව්වේ ඔකට ඉන්ටර්නෙට් කියලා මේ ARPANET කියලා. ARPANET Advanced Research Project Association Network. ARPANET. එතන මේ 1970 වගේ කාලේ ඇමරිකාවේ මේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒගොල්ලන්ගේ අය අතර මේ දත්ත සහ තොරතුරු හුවමාරු කරගන්න to share data and information between their computers. දැන් අපි දැකලා තියෙනවා නේද අනාගතේ මේ අතීතයේ අර නේද මේ තොරතුරු හුවමාරු කරගන්නකොට සංදේශ වලින් එහෙම ඒවා මගදී චරපුරුෂයෝ ඒවා මාරු කරනවානේ. අර එකපාරක් තිබුණා මතකද ඔයගොල්ලෝ සිංහල වලට කියලා දෙනවා නේද මේ රැගෙන එන්නාව මරන්න එපා බේරන්න. අන්න එහෙම ඒක ක්‍රමාව වෙනස් කරලා නේ බේරගත්ත අවස්ථා එහෙම තිබුණා නේද සිංහල වල මතක ඇති. එතකොට අන්න ඒ වගේ එක්කෙනෙක් ළඟ තියෙන දත්ත තව කෙනෙක් ළඟට අරගෙන යනකොට ওই වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කල්පනා කරා කාගේවත් මැදිහත් වීමක් නැතුව මේ කම්පියුටර්ස් වල තියෙන data ටික share කරගන්න පුළුවන්ද කියලා. ආන ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අන්තර්ජාලය එහෙම නැත්නම් පරිගණක ජාලය කියන සංකල්පය ආවේ. එතකොට මේක කරේ මේ Advanced Research Project Association කියන කණ්ඩායම සංගමය සෙට් එක. ඒගොල්ලෝ ඇමරිකාවේ මේ ඩිෆෙන්ස් ඩිපාර්ට්මන්ට් ඔෆ් ඩිෆෙන්ස් ඒ කියන්නේ ආරක්ෂක දෙපාර්තමේන්තුවයි මේ ඇමරිකාවේ තියෙන ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ සහ මේ යුනිවර්සිටිස් වල ඉන්න ප්‍රොෆෙසර්ස්ලා ඒගොල්ලෝ එකතු වෙලා තමයි මේක කරේ. The primary precursor network, the ARPANET, initially served as a backbone of interconnection of regional academic and military networks in the 1970s. 1970 තමයි මේගොල්ලෝ මේක ඩෙවලොප් කරන්නේ. එතකොට උසස් පර්යේෂණ ව්‍යාපෘති සංගමය. ඒක තමයි කියන්නේ Advanced Research Project Association කියලා. මේ සංගමයේ අයගේ ඒගොල්ලන්ගේ තිබුණ ඔය සඳ ගමන කාලේ හරි 69 සඳ ගමන. ඒත් ওই කාලේ මේ රුසියාවට විරුද්ධව මොනවද ඒගොල්ලන්ට වඩා වැඩිපුර මේගොල්ලෝ දැනටත් එහෙම නේද? ඒ සඳහා තාක්ෂණීය වැඩිදුර තාක්ෂණික පර්යේෂණ සිදු කරපු කාලේ ඒගොල්ලෝ උත්සාහ කරා ඒගොල්ලන් තිබිච්ච තොරතුරු අර වෙන කාටවත් යන්නේ නැතුව සංගමයේ අය අතර හවුලේ මේ තියාගන්න එහෙම නැත්නම් ෂෙයා කරගන්න. ඉතින් ඒ සඳහා තමයි ඒගොල්ලන්ගේ කම්පියුටර්ස් කනෙක්ට් කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ කල්පනා කරේ එහෙම නැත්නම් පරීක්ෂණ කරේ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි 1970s වල ARPANET කියන එක මේ සංගමයේ අයගේ පරිගණක අතර තියෙන සම්බන්ධතාවය ARPANET කියලා ගොඩනගෙනවා. The funding of the National Science Foundation network as a new backbone in 1980, as well as private funding for other commercial extensions, led to worldwide participation in the development of new networking technologies and the merge of many networks. දැන් මුල්ම කාලේ අර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවයි ඊට පස්සේ කැම්පස් වල ප්‍රොෆෙසර්ලයි ඒගොල්ලෝ එකතු වෙලා හදලා ගත්ත ජාලය පස්සේ අනිත් අය මේක වැඩි දියුණු කරලා ඩෙවලොප් කරා සල්ලි දීලා මේක ස්ප්‍රෙඩ් කරන්න පටන් ගත්තා. අනිත් අයට තමන්ගේ තොරතුරු බෙදා හදා ගන්න හුවමාරු කරගන්න මේක හොඳ දෙයක් කියලා ඒගොල්ලෝ දැක්කා. හරි. එතකොට වාණිජ්‍යමය අරමුණෙන් කියන්නේ ඒගොල්ලෝ බිස්නසස් වලට හරි ඊට පස්සේ ඉන්ෆර්මේෂන් ෂෙයාරින් වලට මේ දේවල් වලට වැදගත් කියලා තව කට්ටිය එකතු වෙලා මේක ඔන්න අර තිබිච්ච ARPANET එක තව ව්‍යාප්ත වෙන්න ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගත්තා. In linking of commercial networks and enterprises by the early 1990s marked the beginning of the transition to the modern internet and generated the sustained exponential growth as generations of institutional persons and mobile computers were connected to the network. 1990 වල තවදුරටත් මේක පුළුල් වෙලා ස්ප්‍රෙඩ් වෙලා commercial purpose ගොඩක් වෙලාවට අන්න commercial purpose වෙන පටන් ගත්තා. commercial purpose මේක ස්ප්‍රෙඩ් වුණාට පස්සේ අන්තර්ජාලය අර ARPANET කියන එක තවදුරටත් පැතිරිලා ගියාට පස්සේ මේක අන්තර්ජාලය අපේ දැන් තියෙන අන්තර්ජාලය දක්වා වෙනස් වෙන්න පටන් ගත්තේ ඔන්න ඔය කාලේ. එතකොට පුද්ගලික පරිගණක වෙන්න පුළුවන් personal computers, හයි mobile computers, ඊට පස්සේ commercial purpose එක පාවිච්චි කරපු ඒ කියන්නේ business purpose එක පාවිච්චි කරපු computers ඔය හැම එකක්ම connect කරාට පස්සේ අපි ඔබට කිව්වා අන්තර්ජාලය දැන් තියෙන modern internet කියන එකට එන්න පටන් ගත්තා එතනදී. හරි.
ඒත් එක්කම මේ ඉන්ටර්නෙට් එහෙම නැත්නම් පරිගණක ජාලය ලෝක පුරා මේ පැතිරී පවතින පරිගණක ජාලය තුළ තොරතුරු බෙදා හදා ගන්න මොකක් හරි විශේෂ සේවාවක් ඕන වුණා. right? අනේ සේවාවට අපි කියවා world wide web කියලා. The service that exists between computers on the internet is called the world wide web. There are so many different services in the internet. අන්තර්ජාලය තුළ එක එක සේවාවල් දෙනවා. අන්තර්ජාලය තුළ තියෙන එක සේවාවක් තමයි ඊමේල් සර්විස් එක. ඊට අන්තර්ජාලය තුළ තව සේවාවක් තමයි මේ වීඩියෝ කන්ෆරන්සින් ටෙක්නොලොජි. වීඩියෝ කන්ෆරන්සින් ටෙක්නොලොජි වලට අපිට වෙබ් බ්‍රවුසර් එකවත් එහෙම නැත්නම් world wide web එකක් ඕනේ නැහැ. ඒකට වීඩියෝ කන්ෆරන්සින් ඇප් එකෙන් පුළුවන්. ඊළඟට රිමෝට් ඇක්සස් වලට වෙබ් බ්‍රවුසින් ඕනේ නැහැ. හරි. එතකොට වෙබ් බ්‍රවුසින් ඕනේ වෙන්නේ හරි වෙබ් කියලා කියන්නේ ඉන්ෆර්මේෂන් කලෙක්ෂන් එකක් තියෙනවා සර්වර් කම්පියුටර්ස් වල. අපි ඒ සර්වර් කම්පියුටර්ස් වලට රික්වෙස්ට් කරලා අපිට ඕන තොරතුරු හොයාගන්න. අපි ඒකට වෙබ් බ්‍රවුසර් එකක් පාවිච්චි කරනවා. ඔන්න ඕකට අපි කියනවා world wide web කියලා. The service that exists between computers on the internet is called the world wide web. World wide web. wild දුනොත් වල් ජාලය වෙලා තියෙන්නේ උනට කියන්න එපා. දැන් Tim Berners-Lee 1989 Tim Berners-Lee introduced the world wide web. එතකොට මේ අන්තර්ජාලය නෙමෙයි අන්තර්ජාලයේ ඉන්ටර්නෙට් කියන එක ඉනිෂියේට් වෙන්නේ කොහෙද? ARPANET විදියට. ඒක Department of Defense in United States. World Wide Web WWW service is introduced by Tim Berners-Lee in 1989. Tim Berners-Lee කියන කෙනා තමයි මේ අන්තර්ජාලයේ තියෙන පරිගණක අතර දත්ත හුවමාරු කරගන්න පුළුවන් සර්වර් කම්පියුටර්ස් වලින් රික්වෙස්ට් කරලා ගන්න පුළුවන් කියන මේ මෙතඩ් එක හඳුන්වලා දුන්න Tim Berners-Lee. By his special terms with URL, HTTP, HTML, the World Wide Web came into use in 1990 and also uses TCP and IP protocols. එයා හඳුන්වලා දීපු විශේෂ තාක්ෂණයන් ක්‍රමවේදයන් URL එක කියන එක ඊට පස්සේ hypertext transfer protocol කියන protocol එක ඊට පස්සේ HTML language එක මේ දේවල් එක 1990 වල මේ TCP IP protocol එක පාවිච්චි කරලා අපි මේ නම් terms ගැන අපි කතා කරමු ඉදිරියට පාඩම් වලදී අදාළ පාඩම් වලදී අන්තර්ජාලය තුල මේ world wide web කියන එක ඔන්න වඩාත් ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ආපු දේ තමයි mobile communications and mobile computing. After the rapid development of the internet, right, the mobile communication and mobile computing leads to the rapid development of internet and world wide web. Then අපි එක තැනක ඉඳන් වයර් දිගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන තත්වය මගහැරලා අපි මොබයිල් කමියුනිකේෂන් එහෙම නැත්නම් මොබයිල් කම්පියුටිං කියන එකට ආවට පස්සේ ඒ කියන්නේ තනින් තන ගමන් කරමින් තනින් තනට යමින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න වගේම පරිගණක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනකොට ඒ කියන්නේ මේ desktop computers तो laptop mobile phone tablet වගේ computers වර්ග mobile computers ආවට පස්සේ අන්තර්ජාලයේ මේ development එක තවත් වැඩි වුණා. Mobile communication and mobile computers communicate audio visual data information remotely using computers or other wireless devices without aid of wires. Wires නැතුව මේ communicate කරනවා නම් අපි ඒකට කියනවා mobile communication කියලා. In the early days, mobile communication was only between two people on a single track system, but later on facilitated users on a multi-lane system. මුලින්ම මේ mobile communication සහ data communication තිබුණේ කෙලින්ම දෙන්නෙක් අතර. මෙයාගෙන් එයාට එයාගෙන් මෙයාට ආදි වශයෙන්. පස්සේ මේක තව චුට්ටක් ටෙක්නොලොජි එක ඉම්ප්‍රූව් කරලා multi-lane systems විදියට කීප දෙනෙක් අතර communicate කරන්න පුළුවන් වෙන විදියට මේක සකස් කරගත්තා. එතකොට mobile communication and mobile computing කියන එකේ අදහස පැහැදිලි වෙන්න ඕනේ. mobile communication කියන්නේ අපිට තනින් තැනට ගිහිල්ලා communicate කරන්න පුළුවන්. wire එකක් ඇදගෙන එක තැනක ඉඳන් නෙමෙයි. wireless. That is the main different thing.
ඊට පස්සේ අපි එනවා cloud computing වල. What is the cloud computing? Right. Mobile computing and mobile communication එක තමයි cloud computing කියන එක. Record. Record වෙනවා. Right. අනිත් එක ශ්‍රී ලංකාවෙන් දෙන්න. Yeah. ෆෑන් එකක් දාලා. ෆෑන් එකක් දාලා ගිහලා ශ්‍රී ලංකාවට. යන්න. Right. Cloud computing. Cloud computing is a service provided between remote computer networks. Cloud computing කියන එක is a service. ඒක සේවාවක්. කොහෙද? Provided between remote computer networks. මේ දුරස්ථව තියෙන පරිගණක ජාල අතර ලබා දෙන සේවාවක්. අපි කියනවා cloud service එක කියලා. Provides a wide range of services such as email, web conference, customer relationship management, like things. And also software facilities. මේ cloud computing කියන එක තුළදී අපිට විද්‍යුත් තැපෑල නේද වෙබ් සම්මන්ත්‍රණ කියන්නේ දැන් මේ අපි කරන දේ Zoom meetings වගේ ඊට පස්සේ customer relationships ඒ වගේ දේවල් වලට අවස්ථාව ලබා දෙනවා cloud computing වල. It handles, configures, accesses cloud computing applications online and provides online storage. මේ online මේ cloud computing වලදී ඒ සඳහා විශේෂ වෙච්ච මොනවා හරි යෙදවුම් අපි කියන applications softwares provide කරන softwares ලබා දෙනවා ඒගොල්ලෝ ඒවා handle කරනවා configure කරනවා නේද දැන් අපිට software update කරන්න එහෙම ඕනේ cloud computing service එකක් අපි පාවිච්චි කරනකොට ඒගොල්ලෝ තමයි software upload කරන්නේ update කරන්නේ install කරන්නේ update කරන්නේ අලුතෙන් එන software install කරලා update කරලා ඒවා කරන්නේ ඒගොල්ලෝ අපි කරන්නේ service එක ගන්නවා විතරයි හැබැයි මේ සඳහා මොකක් තියෙන්න ඕනද online connection එකක් තියෙනවා ඒ කියන්නේ අපි online වෙන්න ඕනේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම අපිට දෙන විශේෂ දෙයක් තමයි මේකේ online storage කියන එක. මාර්ගගත ආචයනය කියලා අපි සිංහලෙන් කියනවා. මාර්ගගත ආචයනය. ඒ කියන්නේ අපේ files, අපේ documents, ඊට පස්සේ අපේ images අපිට save කරන්න පුළුවන් auto save වෙනවා. cloud එකේ. අපි කියන cloud එකේ කියන්නේ. ඒ කියන්නේ server storage එක. There are three basic service models based on cloud computing. Cloud computing එක පදනම් වෙච්ච සේවා වර්ග තුනක් තියෙනවා. ආකෘති තුනක් තියෙනවා. First one is IaaS. මේක 2020 structured එකේ අහලා තිබුණා. Infrastructure as a service. IaaS. අපි කියනවා යටිතල පහසුකම් සේවාවක් ලෙස. Platform as a service. PaaS කියලා අපි කියනවා කෙටියෙන්. PaaS කියලා ලියුණා IaaS කියලා ලියලා තිබුණාම ලකුණු දුන්නේ. Platform as a service PaaS එහෙම නැත්නම් PaaS. පසුතල සේවාවක් ලෙස platform එකක් විදියට. ඊළඟට SaaS software as a service. හරි. ඊළඟ software as a service SaaS software as a service අපි කියන මෘදුකාංග සේවාවක් ලෙස ඒගොල්ලෝ අපිට ලබා දෙනවා. අපි බලමු මේ මොනවද කියලා. right. පළවෙනි තමයි infrastructure as a service IaaS infrastructure as a service provides access to basic resources such as virtual machines instead of physical resources. අපිට online පාවිච්චි කරන්න online මේ දැන් server එකක් වගේ online server එකක්
අපේ කම්පියුටර් එකේ තියෙන ස්පීඩ් එක ඊළඟට අපේ කම්පියුටර් එකේ තියෙන RAM එක ඒ දේවල් වලට වඩා වෙනස් විදිහට වැඩි අගයෙන් යුක්ත කම්පියුටර් එකක් අපිට පාවිච්චි කරන්න ලැබෙනවා virtually. virtually කියන්නේ ඇත්තටම තියෙන සර්වර් කම්පියුටර් එකක්. එහේ හරි අපිට ඕනේ ස්පීඩ් data connection එකක් විතරයි. එතකොට අපිට අපේ කම්පියුටර් දැන් අපේ කම්පියුටර් එකේ තියෙන normal operating system එක අපිට සර්වර් එක්ක ක්‍රියාකාරීත්වය බලලා ඒකට අදාළ softwares ඔය server applications හදනවා නම් අපිට server OS එකක් ඕනේ. ඒතකොට අපිට server OS එකක් install කරන්න බෑ සෑහෙන ගාණක් වෙනවා. ඉතින් ඒ නිසා server OS එකක් install කරන්න නැතුව අපිට පුළුවන් online server එකක් cloud computing වලින් server එකක් අපිට මේ අපි කියන්නේ කුලියට ගන්නවා rent කරන්න පුළුවන්. හරි. ඊළඟට එතකොට අපි ඒක infrastructure එකක්. අපිට infrastructure එකක්. එහෙම නැත්නම් අපිට database එකක් දෙනවා. අපේ data save කරන්න database එකක්. ඊළඟට අපේ hard disk එක වගේ hard disk එක extend කරා වගේ hard drive එකක් දෙනවා. online drive එකක්. ඔය Google වල තියෙනවා Google Drive. ඊට පස්සේ Microsoft වල තියෙනවා OneDrive කියලා. සාමාන්‍යයෙන් Microsoft OneDrive වල හරි OneDrive වල සාමාන්‍යයෙන් 1 TB වගේ storage එකක් දෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ගේ hard disk එකේ full capacity එකත් 1 TB වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ O365 Office 365 Microsoft වල තියෙන cloud service එක තමයි Office 365. ඔයගොල්ලෝ Office 365 දැන් මේකේ මේ දකුණු පැත්තේ දාලා තියෙන Office 365 වල තියෙන interface එක තියෙන tools ටික මේ දකුණු පැත්තේ දාලා තියෙන softwares ටික මේකේ OneDrive application එක ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. Microsoft එකේ server එක ඔයගොල්ලන්ට ඉඩ දෙනවා කොච්චරද 1 TB එක්කෙනෙකුට. දැන් කරුණාරත්නේ ඊට පස්සේ කඩවත මහාවිද්‍යාලය ඒ වගේ ඉස්කෝලවල ඒ applications email addresses ඔයගොල්ලන්ට දීලා තියෙනවා Office 365 accounts දීලා තියෙනවා. හරි. හරි. එතකොට ඊළඟ එක තමයි platform as a service. අපිට platform එකක් දෙනවා. දැන් online platform එකක් දෙනවා අපේ වැඩ ටික කරගන්න. දැන් උදාහරණයක් විදිහට අපි දැන් මේ Zoom වලට මම log වෙලා ඉන්නේ Windows platform එකේ. Windows operating system එකෙන් දුන්න service එකක් තුල. එතකොට මම වැඩ කරන්නේ Windows platform එකේ. ඕගොල්ලෝ phone එකෙන් log වෙනවා නම් iPhone එකෙන් log වෙනවා නම් නේද? iOS කියන platform එකේ. ඊළඟට ඕගොල්ලෝ Android operating system එකේ තියෙන phone එකකින් නම් Zoom එකට log වෙලා ඉන්නේ. Zoom එක install කරලා තියෙන. අපි කියනවා ඒක Android platform එකේ වැඩ කරන්නේ කියලා. එතකොට අපිට අපේ මේ software එක install කරන්න දෙනවා ඒගොල්ලෝ area එකක්. අපි කියනවා platform එකක් කියලා. එතකොට ඒ වගේ platform එකක් සපයනවා අපිට මේ cloud services වල. Provides an environment for application development and application tools to run. Application development වලට ඊට පස්සේ application run කරන්න. හරි අපිට virtual environment එකක් තියෙනවා. databases දෙනවා. ඊට පස්සේ servers දෙනවා. හරි. ඒකට අපි කියනවා platform as a service. platform එකක් දෙනවා. අනිත් එක තමයි software as a service. අපිට software එකක් softwares ගොඩාක් දෙනවා as a service. ඒගොල්ලන්ගේ cloud service එකක් විදියට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන. හරි. මේ Office 365 කියන එකේ
මේකේ තියෙනවා OneNote, class notebook, mail, calendar, ඊට පස්සේ sway කියන්නේ PowerPoint presentations වගේ, Word, PowerPoint උත් තියෙනවා, sway කියලා වෙන online එකකුත් තියෙනවා, Excel, OneDrive, Forms, ඊට පස්සේ Planner, People, Tasks, හරි. එතකොට video, SharePoint, Delve කියලා එකක්, Newsfeed, Yammer කියන්නේ Facebook වගේ මේ Office 365 use කරන අය අතර විතරක් communicate කරන්න පුළුවන් software එකක්. ඒක Facebook වගේ තමයි. හරි. ඔය වගේ ගොඩාක් තියෙන softwares. එතකොට allow users to use software applications as a service. Office 365 වල ඊට පස්සේ Google Drive වල Google Cloud එකේ තියෙනවා වගේ services ගොඩක් අපිට use කරන්න වෙනවා. softwares. එතකොට software as a service එනම් මතක තියාගන්න මේ cloud computing වලදී අපිට තියෙනවා services තුනක් ඒගොල්ලන්ගේ cloud services වලදී. එතන මොනවද what are the examples for cloud services? මොනවද මේ cloud services වලට උදාහරණ? එකක් තමයි Google Cloud Service එක. Google Cloud Platform. Google වල තියෙනවා. ඕගොල්ලන්ට Android phone එකක් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් Google account එකක් කරා ඒකට log වෙන්න phone එක register වෙන්න ඕනේ. හරි. එතකොට ඕගොල්ලන්ට හම්බෙලා තියෙන Google account එකක් ඒ කියන්නේ Google Cloud Platform එකක්. ඒකේ තියෙන ඔය කියන services ඔක්කොම තියෙනවා. ඔය Microsoft එකේ මම පෙන්නපු services ඔක්කොම Google එකේ තියෙනවා. සුළු වශයෙන් වෙනස් වෙන්නේ. Microsoft එකේ තියෙනවා. Microsoft වල තියෙනවා මේ cloud platform. එහෙනම් iCloud එක කියලා ඔයගොල්ලෝ කියන්නේ Apple ඒගොල්ලන්ගේ softwares ටික ඒ දේවල් තියෙනවා. ඒවා තමයි උදාහරණ for cloud services. එහෙනම් there are three types of cloud services. Infrastructure as a service ඒ කියන්නේ යටිතල පහසුකම් සේවාවක් ලෙස. Platform as a service පසුතල සේවාවක් ලෙස. Software as a service මෘදුකාංග සේවාවක් ලෙස. ඊට ඔය වගේ cloud services ඔන්න දැන් අපි කතා කරගෙන ආවේ මොකටද මේ ටෙක්නොලොජි එක කියලා. එතකොට මේ ටෙක්නොලොජි එකේ ආරම්භය කොහෙද? ඉන්ටර්නෙට්. එතකොට ඇයි අපි මෙහෙම කරන්න පටන් ගත්තේ? manual data processing වල තියෙන shortages නැත්නම් outcomes නැති කරන්න. ඉන්ටර්නෙට් කියන එක හඳුන්වලා දුන්නා. ඊට පස්සේ මේ වගේ MCQ වලින් අහනවා. MCQ අහනවා ඊට අමතරව සමහර concept වල structured වලත් අහනවා. මම කිව්වේ එකයි උදාහරණ. එතකොට ඒක පොඩ්ඩක් පාඩම් කරගන්න ඕනේ. introduction එකක් වගේ මේක පාඩම් කරලා. ඊට පස්සේ mobile communication and mobile computing. ඊට පස්සේ cloud computing වුණා. දැන් අපි අද ඉන්නේ කොහෙද? cloud computing කියන තැන. එතකොට මේ තියෙන cloud computing වල තියෙන services ටික. right. ඊට පස්සේ අපි කතා කරනවා abstract model, right? Abstract model of information 1.3 topic එක. ඒකේ චුට්ටයි එක slide එකයි තියෙන්නේ. හරි. Abstract model of information. තොරතුරු වල වියුක්ත ආකෘතිය කියන එක. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කම්පියුටර් එක අපි ගන්න ප්‍රයෝජනෙ. අපි input කරනවා data. දැන් data ගැන අපි කතා කරන්නේ මුලින්නේ. ඊට පස්සේ that data processed into information. එහෙනම් information එක output කරනවා. එහෙම නැත්නම් output the information. Right. Input, process, output. That is the basic model of the modern computers. මේක තමයි අපේ computers වල තියෙන අලුත්ම ආකෘතිය. අලුත්ම නෙමෙයි. නූතන ආකෘතිය. අපි කියනවා abstract model of information කියලා. තොරතුරු නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මේ වර්ග කරලා බෙදලා තියෙන විදිය abstract model. දැන් ඔයගොල්ලෝ අහන්න පුළුවන් what is the abstract model of the information කියලා. එතකොට මෙන්න මේ යට තියෙන diagram එක තමයි එන්න ඕනේ. Input, processing, output. What is the input? Data. දත්ත තමයි ආදානය කරන්නේ. ආදානය සැකසීම ප්‍රතිදානය. මොනවද ආදානය කරන්නේ? Data. ඒවා ඊට පස්සේ සකස් කරනවා. Process into information. Right. Information is the output of data processing system. තොරතුරු තමයි ප්‍රතිදානය කියන්නේ මේ පද්ධතියට. එච්චරයි. The whole process of a computer system is represented by an abstract format of information. පරිගණක පද්ධතියක සමස්ත ක්‍රියාවලිය තමයි මෙන්න මේ ආකෘතියෙන් නිරූපණය කරන්නේ. When data is input
to a computer, it is processed according to the instructions given and returns as information. අපි data feed කරාට පස්සේ computer එකට data දුන්නාට පස්සේ ඒ data කලින් දීලා තියෙන උපදේශ වලට අනුව according to the given instructions කලින් දීලා තියෙන උපදේශ වලට අනුව මොනවා වෙනවද process වෙනවා. ඒ කරලා information output එකක් එනවා. Right. This is the abstract model of information. ඊට පස්සේ අපි එනවා ටිකක් ලොකු මාතෘකාවක් ලොකු කොටසකට කනෙක්ට් වුණා. ළමයි එක ඩිස්කනෙක්ට් උනේ ටෙම්පරරි. කොහොමත් විනාඩියෙන් ඩිස්කනෙක්ට් වෙන්න තිබුණා. දැන් ඩිස්කනෙක්ට් වෙයි. එතකොට ආයි කනෙක්ට් වෙන්න. හරි. Basic components of a computer system. අපි computer system එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට මේ computer system එකේ තියෙන components මොනවද? What are the components of a computer system? ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. There are 4 basic components of a computer system. පරිගණක පද්ධතියක තියෙනවා ළමයි මූලික සංඝටක වර්ග 4ක්. ඒ තමයි hardware, software, firmware and liveware. දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග සහ ජීවාංග